ලංකාවේ ලක්ෂරි SUV ගැන කතා කළොත් කවුරුත් දන්න නම් දෙකක් තියෙනවා. එකක් තමා ඕනෑම ආච්චි සීය කෙනෙක් වුණත් දන්න ඉන්ටර්කූල් එක. එහෙම නැත්තම් හරි වචනෙන් කිව්වොත් 1990 ගණන්වල ආපු Pajero Intercooler Turbo 2800cc SUV එක. අනිත් එක Toyota Prado එක. මේ දෙකේ ප්‍රසිද්ධියට දේශපාලකයන් විශාල හේතුවක් වුණා. ඉන්ටර්කූල් එක දැන් මිනිසුන්ගේ මතකයෙන් ඈත් වෙලා යන අතරේ ප්‍රාඩෝ එක තවමත් ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ජනප්‍රියම SUV එක විදිහට සලකන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ලංකාවේ වැඩිම ප්‍රසිද්ධ වුණු ප්‍රාඩෝ මොඩල් එක වෙන 120 මොඩල් එක ගැනයි. ප්‍රාඩෝ 120 කියන්නේ ලංකාවේ ලොකු වෙනසක් කරපු වාහනයක්. ඒ නිසා මේ වාහනේ තාක්ෂණික පැත්ත වගේම මේ වාහනේ නිසා ලංකාවේ සිදුවෙච්ච සමාජ වෙනස්කම් මේ වාහන ගැන සමාජය දන්න මතය වගේ දේවල් ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේවල් වලට අමතරව අපි මේ එපිසෝඩ් එක සඳහාම හදපු නාට්‍යමය ගීතයකුත් වීඩියෝ එක අවසානයේ බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක අවසන් වෙනකන් බලලා ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් ආකාරයෙන් ඇතුළත් කරන්න. මුලින්ම අපි වාහනේ ඉන්ටීරියර් එක වෙතට යමු. ඇතුළු වුණ ගමන්ම කෙනෙක්ට ඉන්නේ සුඛෝභෝගී වාහනයක ඇතුළතක් කියන හැඟීමක්. නමුත් ටිකක් විමසිලිමත්ව බැලුවොත් අලංකාරයට වඩා ඇතුළත උපාංගවල භාවිතයට පහසුව ප්‍රායෝගික භාවය ඒ වගේම රළු භාවිතයත් යම්තාක් දුරකට ඉලක්ක කරගෙන නිමවපු ඇතුළතක් කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට වාහනේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන control switches, buttons, knobs වගේ දේවල් ගත්තොත් මේවා සාමාන්‍ය වාහනයකට නියමයට වඩා තරමක් ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම පැහැදිලිව පෙනෙන ලොකු සුදු අකුරෙන් මේ හැම උපාංගයක්ම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදිහට සලකනු කරලා තියෙනවා. ඇතුළත බොහෝ දේවල් ප්ලාස්ටික්, ෆැබ්‍රික්, සින්තටික් ලෙදර් වගේ දේවල් වලින් තරමක් අප්මාර්කට් ලුක් එකක් එන විදිහට නිමවලා තියෙනවා. ඇතුළත තියෙන වෙනත් හැන්ඩල්ස්, ඇඩ්ජස්ටර්ස්, ලීවර්ස් වගේ දේවල් ගත්තත් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. මේ වාහනේ ටිකක් අලුත් පන්නේ ජපන් මෝටර් රථයක එන පවර් ෂටර්ස්, පවර් මිරර්ස්, ABS, එයාබෑග්, ඇඩ්ජස්ටබල් ස්ටියරින් වීල්, මල්ටි ස්පීකර් ඔඩියෝ සිස්ටම් වගේ සාමාන්‍ය දේවල් හැම එකක්ම වගේ තියෙනවා. අපි මේ වාහනේ යම් තරමක් වූ විශේෂ දේවල් ගැන කතා කරමු. මේකට එන්නේ ට්‍රිපල් සෝන් එයාර් කන්ඩිෂනින් සිස්ටම් එකක්. ඒ කියන්නේ ඉදිරිපස සීට් දෙකේ ඉන්න අයට වෙන වෙනම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවය අනුව AC එකේ ටෙම්පරේචර් එක, ෆෑන් එක වගේ දේවල් හදාගන්න පුළුවන්. තවත් විදිහකින් කිව්වොත් ඉදිරිපස සීට් දෙක සෝන් දෙකක් විදියට වෙන වෙනම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඊට අමතරව තුන්වෙනි සෝන් එකක් විදියට පිටිපස්සේ සීට් වල යන අයටත් වෙනම රියර් කූලර් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒගොල්ලන්ටත් වෙනම තමන්ට අවශ්‍ය විදියට AC එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මීට අමතරව පිටිපස්සේ තියෙන අන්තිම සීට් රෝ එක යනකම් හැම රෝ එකටම දෙපැත්තේ AC කරපු සිසිල් වාතය ගමන් කරන ඇඩ්ජස්ටබල් එයාර් වෙන්ට්ස් තියෙනවා. ඒ නිසා මේකේ පිටිපස්සේ සීට් රෝ එක යන කෙනෙකුට උනත් උෂ්ණත්වයෙන් පීඩා විඳින්නේ නැතුව පහසුවෙන් ගමනක් යන්න පුළුවන්. ඉදිරිපසත් පිටුපසත් මේ වාහනේ 12 volt 120 watt power outlet දෙකක් තියෙනවා. මේවට සාමාන්‍ය වාහනයක සිගරට් ලයිටර් පෝට් එකට ලැබෙනට වඩා වැඩි බලයක් අවශ්‍ය 12 වෝල්ට් උපාංග, එහෙම නැත්නම් ඉන්වර්ටර් එකක් මාර්ගයෙන් 230 වෝල්ට් ගෘහස්ත විදුලියෙන් වැඩ කරන 100 වොට් දක්වා වගේ සාමාන්‍ය ගෘහස්ත උපකරණ උනත් සවි කරන්න පුළුවන්. ට්‍රිප් එකක් ගිහින් කැම්පින් කරන අවස්ථාවක වගේ නම් පිටිපස්සේ තියෙන පවර් අවුට්ලට් එක ඉතාම ප්‍රයෝජනවත්. මේ වාහනේ තරමක් ලොකු මූන් රූෆ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ සමහරු බලනවා ඇති ඇයි මේ සන් රූෆ් එකට මූන් රූෆ් කියන්නේ කියලා. මූන් රූෆ් එකේ විශේෂත්වය වන්නේ ඒකේ හાર્ඩ් টොප් එකක් නැතුව ස්ලයිඩ් වෙන ඒ වගේම වැහුවට පස්සේ ආලෝකය ඇතුළට එන ග්ලාස් පැනල් එකක් තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් ග්ලාස් පැනල් එක වහන්න ඉන්ටීරියර් එකෙන් පාටට වහලේ තියෙන මැටීරියල් වලින් හදපු තවත් සෙකන්ඩ් පැනල් එකක් තියෙනවා. ඒ වගේම මේ වල ටිල්ට් මෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ග්ලාස් එක වැහිලා තිබුණත් මදක් උඩට ඉස්සිලා ඇලවෙලා පිටත වාතය ඇතුළට එන්න ඉඩ සලස්සන පහසුකමක් තියෙනවා. කාලෙකින් ඉඳන් ආපු සාමාන්‍යයෙන් අලුත් වාහන රාශියක මේ මූන් රූෆ් පහසුකම තියෙනවා. මේ වාහනේ ස්ටෝරේජ් ස්පේසස් ගැන කතා කළොත් ඇඩ්ජස්ටබල් ආම්රෙස්ට් එකක් සහිත ලෙවල් 2කට විවෘත කරන්න පුළුවන් විශාල සෙන්ටර් කන්සෝල් බොක්ස් එකක් තියෙනවා. මේක ඇතුලේ විශාල ඉඩකඩක් තියෙනවා. ඒ වගේම යතුරෙන් ලොක් කරන්න පුළුවන් ටිකක් විශාල ග්ලව් බොක්ස් එකක් තියෙනවා. ඊට අමතරව සන්ග්ලාස් හෝල්ඩර්, පිටිපස්සේ සෙකන්ඩ් රෝ, තර්ඩ් රෝ සීට් පිළි දෙකටම කප් හෝල්ඩර්ස් ලැබෙනවා. දොරවල් වල ටේල් ගේට් එකේ සීට් වල පිටිපස්සේ වගේ තැන්වල තවත් බඩු දාන්න පුළුවන් පොකට් තියෙනවා.
ඒ වගේම තර්ඩ් රෝ සීට් එක අසලත් තවත් වැසිය හැකි කාගෝ කම්පාර්ට්මන්ට් තියෙනවා. මේ වාහනේ ටේල් ගේට් එක ඇතුළුව දොරවල් ඔක්කොටම ඩෝ ලයිට්ස් ලැබෙනවා. කළුවරේ වාහනයට නගින බහින අවස්ථාවකදී ඒකෙන් ලොකු දව්වක් ලැබෙනවා. ඊට අමතරව ඉදිරිපස මැප් රීඩින් ලෑම්ප්ස්, ලගේජ් කම්පාර්ට්මන්ට් එකේ ග්ලව් බොක්ස් එකේ වගේ තැන්වලත් ලයිට් සවි කරලා තියෙනවා. මේ වාහනේ සීට් වල ඉහළ මට්ටමේ සෙව පහසුවක් තියෙනවා. ඉස්සරහා සීට් වල හයිට් ලැම්බ වගේ දේවල් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. පිටිපස්සේ සීට් වලත් ඇඩ්ජස්ටබල් හෙඩ්රෙස්ට් සමග නවන්න දිගරන්න පුළුවන් ආම්රෙස්ට් පහසුකම් ලැබෙනවා. සෙකන්ඩ් රෝ සීට් එක 60-40 ස්ප්ලිට් ෆෝල්ඩබල් සීට් එකක්. තර්ඩ් රෝ සීට් එක 50-50 ස්ප්ලිට් ෆෝල්ඩින් සීට් එකක්. මේ සීට් පේලි දෙකටම ඇඩ්ජස්ටබල් රික්ලයිනින් සීට් බැක් එකක් තියෙන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් සීට් එක ඇල කරන්න පුළුවන් කියන එක. මීට අමතරව මේ සීට් පේලි දෙකම ගලවලා ඉවත් කරලා ලොකු ලගේජ් ස්පේස් එකක් ගන්නත් පුළුවන්. වාහනේ දාමනේදී දැනෙන සැප පහසුව මෝටර් කාර් එකක සංසන්දනය කරලා බැලුවොත් රළු මාර්ගයකදී සැප පහසුව මෝටර් කාර් එකට වඩා ඉතා ඉහළ තත්ත්වයක පවතිනවා. නමුත් හයිවේ වගේ ගමන් කරනවා නම් කාර් එකට වඩා මේ වාහනේ ගුරුත්ව කේන්දරය උඩින් තියෙන නිසාත් වාහනේ බර නිසාත් වංගුවලදී කාර් එකට වඩා බොඩි රෝල් එක ගොඩක් වැඩි. ඒ නිසා වාහනේ වංගු සහිත පාරවල යනවා නම් ඇතුළේ යන වගීන්ට කාර් එකට වඩා සැලකිය යුතු අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම රියදුරාත් මේ වාහනේ වංගු සහිත පාරවල වේගයෙන් ධාවනය කරනවා නම් කාර් එකක් වේගෙන් දායන කරනවට වඩා වැඩි පරිශ්‍රමයක් දරලා වැඩි සැලකිල්ලක් යොදලා වාහනය පාලනය කරන්න වෙනවා. හැබැයි මේ වාහනයට එන බලය අඩුම 2700cc එන්ජින් එකෙන් වුණත් සාමාන්‍ය 5500cc කාර් එකකට වඩා වැඩි පිකප් එකක් වැඩි පර්ෆෝමන්ස් එකක් ලැබෙනවා. අපේ එලකඩේකේ යාළුවෝ කීප දෙනෙක්ම මේ වාහනේ ග්‍රේඩ්ස් එහෙම නැත්නම් ට්‍රිම් ලෙවල් ගැන අහලා තිබුණා. GX, TX, VX, TX Limited වගේ මාදලි ගණනාවකින් මේ වාහනේ ආවා. ඒ වගේම එක රටවල්ලට ආවෙන එක GXL වගේ මාදලිත් තියෙනවා. හැබැයි මම දැකපු ගොඩක් වාහනවල අදාළ මාදලිය නැති ඔප්ෂනල් එක්ස්ට්‍රා ෆීචර්ස් ගොඩක් දකින්න ලැබෙනවා. සමහර ෆීචර්ස් හයි ග්‍රේඩ් එකේ වාහනවලත් ඔප්ෂනල් ලෝඩ කරන්න ඕන දේවල්. උදාහරණයක් විදිහට මේ වාහනේ ගත්තොත් මේක හයි ග්‍රේඩ් වාහනයක් නෙමෙයි. නමුත් පවර්ඩ් මූන් රූෆ් එකක්, ඉන්ඩෑස් CD චේන්ජ් එකක්, තර්ඩ් රෝ සීට් වලටත් එයාර් කන්ඩිෂන් ඩක්ස්, ෆ්‍රන්ට් එයාර් බෑග් වලට අමතරව සීට් එකට මවුන්ට් කරපු එයාර් බෑග්ස්, පිටිපස්ස යන පැසෙන්ජර්ස් ලටත් සයිඩ් කර්ටන් එයාර් බෑග්ස් වගේ හයස් ග්‍රේඩ් වාහනයකට විතරක් එන ෆීචර්ස් බොහොමයක් මේ වාහනේත් තියෙනවා. ඒ නිසා මට දෙන්න පුළුවන් ආවාදය තමයි ග්‍රේඩ් එක ගැන හොයනට වඩා ෆීචර්ස් ගැන හොයලා වාහනයක් ගන්න කියන එක. ඔබට ග්‍රේඩ් එක කියන එක ඉතා වැදගත් දෙයක් නම් ලෙදර් සීට් වගේ ඔප්ෂන් එකකින් වාහනේ හයි ග්‍රේඩ් එකක්ද කියලා යම් තරමක් නිගමනයට එන්න පුළුවන්. ඒත් මතක තියාගන්න ඉතා සුළු මුදලකින් සීට් එක ලෙදර් කරලා පිටිපස්සේ බැජ් එක මාරු කරලා මේක හයස් ග්‍රේඩ් වාහනයක් කියලා ඕන කෙනෙක්ට ඔබව ලේසියෙන් මුලා කරන්න පුළුවන්. ඒ නිසා ග්‍රේඩ් එක නෙමෙයි ෆීචර්ස් බලලා ගන්න. මීට අමතරව සමහර වාහනවල පවර්ඩ් හීටඩ් ෆ්‍රන්ට් සීට්ස්, රෙෆ්‍රිජරේටඩ් කූලර් බොක්ස් එකක්, එයාර් සස්පෙන්ෂන් වගේ ෆීචර්ස් උත් දකින්න පුළුවන්. මේ වාහනට එන්නේ මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක්. 4-wheel drive පහසුකමක් තියෙනවා. මීට අමතරව ABS, limited slip differential වගේ පහසුකම්වලට අමතරව ග්‍රේඩ් එක අනුව traction control, stability control, brake force distribution, brake assist, heel start assist, downhill assist වගේ රියදුරාට වාහනේ පැදවීමට සහයෝගය දෙන පහසුකම් රාශියකිනුත් මේ වාහනේ සමන්විතයි. මේ වාහනේ ටර්නින් සර්කල් එක මීටර් 11.4ක් පමණ වෙනවා. මිලිමීටර් 700ක් දක්වා ගැඹුරක්කේ ජලය ගමන් කරන්න පුළුවන්. මීට වඩා ගැඹුරක් යන්න ඕන නම් ස්නෝකල් එක සවි කරනවා වගේ මොඩිෆිකේෂන් කිහිපයක් කරන්න වෙනවා. වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර් 207ක් පමණ වෙනවා. වාහනේ ග්‍රොස් වෙයිට් එක කිලෝග්‍රෑම් 2900ක් පමණ එනවා. ඒ කියන්නේ ටොන් 3කට ආසන්න බරක්. ප්‍රාඩෝ එකේ එන්ජින් මොඩල් සහ ඒවල මාකට් එක ගැන කතා කරනවා නම් ලංකාවට පෙට්‍රෝල් ඩීසල් දෙකෙන්ම ප්‍රාඩෝ ආවා. ඩීසල් ප්‍රාඩෝ එක පෙට්‍රල් එකට වඩා ගණන් වැඩි. අපි බලමු මේවල වාසි අවාසි. ඉස්සර වගේ නෙමෙයි දැන් අලුත් ඉන්ධන මිලත් එක්ක පෙට්‍රල් ඩීසල් අතර මිල වෙනස ගොඩක් අඩුයි. ඒ වගේම සුපර් ඩීසල් පාවිච්චි කරනවා නම් පෙට්‍රෝල් මිලුම වගේ සුපර් ඩීසල් ලීටර් එකක් සඳහා වියදම් කරන්න වෙනවා. තවත් ගත්තොත් ඩීසල් වාහනයක නඩත්තු වියදම පෙට්‍රල් එකට වඩා ගොඩක් වැඩි. මේ වගේ හේතු ගොඩක් නිසා දැන් වැඩි ගාණක් වියදම් කරලා ඩීසල් එන්ජින් එකක් සහිත ප්‍රාඩෝ එකක් අරගෙන වැඩි ගාණක් වියදම් කරලා ඒක මේන්ටේන් කරන එක එතරම්ම නෝටුහුරු දෙයක් නෙමෙයි. පෙට්‍රල් පාඩෝ ගැන කතා කරොත් සාමාන්‍යයෙන් 2700cc, 3400cc, 4000cc වගේ එන්ජින් ධාරිතා තුනකින් ලංකාවේ ප්‍රාඩෝ දකින්න පුළුවන්.
නමුත් ලංකාවේ බහුතරයක් ප්‍රාඩෝ පාවිච්චි කරන්නේ සාමාන්‍ය මහා මාර්ගයේ යන සුඛෝපභෝගී වාහනයක් විදිහට. නැතුව ඕෆ් රෝඩ් වාහනයක් විදිහට නෙමෙයි. ඕෆ් රෝඩ් දුෂ්කර ගමනක් ගියත් ඒක ඉතා කලාතුරකින් සිදුවෙන දෙයක්. ඒ වගේම ලංකාවේ මාකට් එකේ සුඛෝපභෝගී වාහනයක් වුණත් තෝරගන්නකොට ඒකේ ඉන්ධන කාර්යක්ෂමතාවය කියන එකට ඉහළ තැනක් ලැබෙනවා. මේ වගේ හේතු නිසා ලංකාවේ වැඩියෙන්ම තියෙන්නේ ඒ වගේම වැඩිම ඉල්ලුමක් තියෙන්නේ 2700cc එන්ජින් එකට තමයි. දැන් කාලේ හැම වාහනයක්ම වගේ මේකෙත් ඔටෝජිය මොඩල් එකට තමයි වැඩිම මාකට් එකක් තියෙන්නේ. නමුත් මේ 2700cc එන්ජින් එකේ එන වාහනත් බොහෝ විට ඇවිත් තියෙන්නේ 4-speed ඔටෝජිය සිස්ටම් එකක් එක්ක. මේකේ ලොකු වැරද්දක් නැහැ. නමුත් වාහනේ එන්ජොයි කරන්න පුළුවන් තරමට පර්ෆෝමන්ස් එක ටිකක් මදි. මේ නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඉන්ධන කාර්යක්ෂමතාවය ගැනම හිතන්නේ නැතුව ඩ්‍රයිවිං ප්ලෙෂර් එකත් ගැන බලනවා නම් 2700cc එකට වඩා වැඩි එන්ජින් ධාරිතාවක් තියෙන මොඩලයක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ සමහර මොඩල්ස් වලට 5-speed automatic transmission එකකුත් ආවා. ඔබට ඔටෝ ගියර් කියන එකම අවශ්‍ය නැතිනම් අපි ඉස්සෙල්ලා කතා කරපු 2700cc එන්ජින් එකත් එක්ක මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක් තියෙන මොඩලයක් ගන්න එක හොඳම තේරීම කියලා කියන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ 2700cc එන්ජින් එකත් එක්ක වුණත් මැනුවල් මොඩල් එකේ හොඳ පර්ෆෝමන්ස් එකක් තියෙනවා. ඒ වගේ මැනුවල් මොඩල් එක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ඔටෝ එකට වඩා අඩු මුදලක් වියදම් කරලා මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔටෝමැටික් එකට වඩා ඉන්ධන කාර්යක්ෂමතාවයත් මැනුවල් එකේ වැඩි. ඔටෝ මොඩල් එකේ ඉන්ධන කාර්යක්ෂමතාවය නගරේ ධාවනයේදී ලීටරේට කිලෝමීටර් 6.5ක් වගේ වෙනකොට මැනුවල් මොඩල් එක ඉන්ධන කාර්යක්ෂමතාවය ලීටරේට කිලෝමීටර් 7-8ක් වගේ ඉහළ අගයක් ගන්නවා. මේ වගේ හේතු නිසා අඩු වීදමින් හොඳ ඩ්‍රයිවිං ප්ලෙෂර් එකක් ගන්න පුළුවන්. ප්‍රාඩෝ එකෙත් අපි කතා කරපු 2700cc එන්ජින් එකෙත් මොඩල්ස් දෙකක් ආවා. 2004-2005 වගේ වෙනකන් ආපු ප්‍රාඩෝ වෙලාවේ 3RZ FE කියන එන්ජින් එක. ඊට පස්සේ අවුරුදු වෙලාවේ 3RZ FE කියන එන්ජින් එකම තවත් වැඩි දියුණු කරලා හදපු 2TR FE කියන එන්ජින් එක. 3RZ FE එන්ජින් එකේ සිලින්ඩර් බ්ලොක් එකටම අලුත් සිලින්ඩර් හෙඩ් එකක් එකතු කරලා තමයි මේ 2TR FE එක බිහි වෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ කරපු වෙනස්කම් එක්ක 2TR FE අලුත් එන්ජින් එකට VVTi එහෙම නැත්නම් ඉන්ටේක් සයිඩ් එකට වේරියබල් වෑල් ටයිමින් පාසුකම ලැබෙනවා. මේකට එන හයිඩ්‍රොලික් ලිෆ්ටර්ස් සහ වෑල් ඇඩ්ජස්ට් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මීට අමතරව අලුතෙන් ටයිමින් චේන් එකක් වැඩි දියුණු කරපු ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකක් ඉලෙක්ට්‍රොනික් තොටල් බොඩි එකක් වගේම අලුත් ECU එකකුත් මේ අලුත් එන්ජින් එකට ලැබුණා. මේ වෙනස්කම් නිසා අලුත් 2TR FE එන්ජින් එකේ ඉන්ධන කාර්යක්ෂමතාවයත් සැලකිය යුතු මට්ටමින් ඉහළ යනවා. ඒ වගේම එන්ජින් එකේ බලය හෝස් පවර් 10කින් වගේ වැඩි වෙනවා. ඒකම low RPM වලදී එන්ජින් එකේ ටෝක් එකත් සැලකිය යුතු මට්ටමින් වැඩි වෙනවා. ඒ නිසා ඔබ 2700cc ප්‍රාඩෝ එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ 2TR FE එන්ජින් එක තියෙන 2004 වගේ පස්සේ හදපු මොඩල් එකක් ගන්න එක හැම අතින්ම වාසිදායකයි. අද අපි මේ කතා කරන ප්‍රාඩෝ එකේ තියෙනෙත් මේ 2TR FE කියන එන්ජින් එක. මේ එන්ජින් එක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් එන්ජින් කව එක දිහා බැලුවොත්. ඒකේ VVTi කියලා සලකුණු කරලා තියෙනවා. මේක DOHC 16 වෑල් ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජින් එකක්. හෝස් පවර් 160ක් එහෙම නැත්නම් කිලෝවොට් 120ක බලයක් සමග නිව්ටන් මීටර් 246ක ටෝක් එකක් මේ එන්ජින් එකෙන් ලැබෙනවා. අලුත් ප්‍රාඩෝ 150 මාදිලියත් මේ එන්ජින් එක පාවිච්චි වෙනවා. මේ තියෙන්නේ එන්ජින් එකේ එන්ජින් ඔයිල් ලෙවල් එක බලන ඩිප්ස්ටික් එක. මෙතනින් මේ මෝඩිය ඇරලා තමා එන්ජින් එකේ ඔයිල් එකතු කරන්නේ. මේ වාහනේ භාවිතා වෙන්නේ SAE 5W30 වර්ගයේ එන්ජින් ඔයිල්. සාමාන්‍යයෙන් ෆිල්ටර් එකත් මාරු කරලා සම්පූර්ණයෙන්ම එන්ජින් ඔයිල් මාරු කරනවා නම් ලීටර් 5.8ක් 6ක් වගේ ප්‍රමාණයක් එන්ජින් ඔයිල් අවශ්‍ය වෙනවා. සෑම කිලෝමීටර් 5000කට වගේ පාරක් එන්ජින් ඔයිල් මාරු කරන්න ඕනේ. මේක පාවිච්චි වෙන්නේ .3 වර්ගයේ බ්‍රේක් ඔයිල්. මේ තියෙන්නේ බ්‍රේක් ඔයිල් රිසර්වර් එක. මේ තියෙන්නේ පවර් ස්ටියරින් ඔයිල් රිසර්වර් එක. මේ වාහනේ අපි ඉස්සෙල්ලා කතා කළා වගේ 5-speed manual transmission එකක් තියෙනවා. ඒකට භාවිතා වෙන්නේ SC75W90 වර්ගයේ manual transmission oil. ලීටර් 2.6ක් පමණ අවශ්‍ය වෙනවා. සෑම කිලෝමීටර් 40000කට වරක් මාරු කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මීට අමතරව සාමාන්‍ය මෝටර රථයක අපිට දකින්න නොලැබෙන ඩිෆරෙන්ෂල් ඔයිල්, ට්‍රාන්ස්ෆර් කේස් ඔයිල් වගේ දේවලුත් සාමාන්‍යයෙන් සෑම කිලෝමීටර් 40000කට වගේ වාරක් පරීක්ෂා කරලා බලලා අවශ්‍ය නම් මාරු කරන්න ඕනේ. මේ තියෙන්නේ රේඩියේටර් කැප් එක. මේ තියෙන්නේ කූලන්ට් රිසර්වර් එක. මේක රේඩියේටර් එකට සාමාන්‍යයෙන් කූලන්ට් ලීටර් 8.7ක් පමණ අවශ්‍ය වෙනවා. එලකිරියකේ බොහෝ දෙනෙක් අහලා තිබුණා මේකේ මේන්ටනන්ස් වියදම කොහොමද කියලා.
අපි මෙතෙක් වෙලා කතා කරපු දේවලින් ඔබට තේරෙනවා ඇති මේ වාහනේ සාමාන්‍ය මෝටර් කාරයකට වැඩිය ඔයිල් වර්ග කූලන්ට් වගේ දේවල් වැඩි ප්‍රමාණයක් අවශ්‍යයි කියලා. නොයෙක් ෆිල්ටර් බෙල්ට් ආදිය ගත්තත් මේ වාහනේ තරමක් වැඩි වියදමක් දරන්න වෙනවා. මම නම් දකින විදිහට සාමාන්‍ය මෝටර් කාරයකට සාපේක්ෂව මේ වාහනේ වැඩිම වියදමක් දරන්න වෙන්නේ ටයර් සඳහා. හොඳ තත්ත්වයේ ටයර් සෙට් එකක් සාමාන්‍ය මෝටර් කාර් ටයර් සෙට් එකක් වගේ 3-4 ගුණයක් මිනෙන් වැඩි. ස්පෙයා පාර්ට්ස් උනත් පාර්ට් එක අනුව සමහර විට ඔබ මෝටර් කාරයකට එම පාර්ට් එකටම ගෙවන මුදල වගේ දෙගුණයක් ගෙවන්න වෙන අවස්ථා ඉතා සුලබයි. මේ වාහනය ටෝට ලංකා එකේ සර්විස් කරපු බිල් එකක් තමයි දැන් ඔබට මේ දිස්වෙන්නේ. මීට වඩා අඩු ගණන් වලට මේ සේවාවන් කරන්න පුළුවන්. නමුත් වියදම ගැන දරාදාසක් ඔබට මේකෙන් ගන්න පුළුවන් වෙයි. ලංකාවේ මාකට් එකේ ප්‍රාඩෝ එකට කම්පියුටර් කෙනෙක් විදිහට එන්නේ මිට්සුබිසි මොන්ටේරෝ එක. සමස්තක් විදිහට ගත්තොත් මොන්ටේරෝ එකට වඩා ප්‍රාඩෝ එකේ රිලයබිලිටි අතින් ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම ලංකාවේ පාරිභෝගිකයෝ මිට්සුබිසි වලට වඩා ටොයෝටා වලට විශේෂ ඇල්මක් දක්වනවා. මොන්ටේරෝ වලට එන එන්ජින් එක ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම බලන ඉන්ධන කාර්යක්ෂමතාවය කියන දේ මොන්ටේරෝ වලින් ප්‍රාඩෝ තරම් ලැබෙන්නේ නැහැ. මේ වගේ හේතු ගොඩක් නිසා වැඩි දෙනෙක් ප්‍රාඩෝ වෙතට යොමු වෙලා තියෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අපි ඉදිරි එපිසෝඩ් වලදී කතා කරමු. දැන් මේ වගේ වාහනයක් ඔබ මිලදී ගන්න යනවා නම් වාහනේ කන්ඩිෂන් එක බලනවා වගේම වාහනේ නීත්‍යානුකූල ලියවිලි ගැනත් පරීක්ෂාකාරී වෙන්න ඕනේ. ඒ වගේම මිලදී ගන්න පෙර වාහනය ලංකාවේ ඒජන්ට් වෙන ටොයෝටා ලංකා සමාගමට ගිහින් ඉන්ස්පෙක්ෂන් රිපෝට් එකක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. හැබැයි මතක් කරන්න ඕනේ වාහනේ මීටර් කරකවලද එහෙම නැත්නම් මයිලේජ් එක අඩු කරලාද වගේ දේවල් ටොයෝටා ලංකා සමාගමටත් හරියටම කියන්න බෑ. නමුත් වාහනේ දැන් තියෙන ධාවන තත්ත්වය වාහනේට කරලා තියෙන වෙනස්කම් වගේ දේවල් ගැන හොඳ වාර්තාවක් දෙන්න උන්ට පුළුවන්. මීට අමතරව මේ වාහනේ තියෙන OBD2 පෝට් එකට ස්කෑනින් ටූල් එකක් ගැහුවම ඒක වැඩ කරන්නේ නැත්නම් හෝ විසන්ධි කරලා නම් ඒ වාහනේ මිලදී ගන්න එපා. වංචනික දේවල් කරලා ඒවා අහු නොවෙන්න OBD2 පෝට් එක ක්‍රියාවිරත කරලා තියෙන ප්‍රාඩෝ ගොඩක් ලංකාවේ තියෙනවා. වෙනත් රටක ප්‍රාඩෝ එකක් රිවිව් කරාම මිනිස්සුන්ට වැදගත් වෙන්නේ මේකට කොච්චර ටෝවින් කැපැසිටි එකක් තියෙනවද, රූෆ් රැක් එකකට කොච්චර බරක් ගෙනියන්න පුළුවන්ද වගේ දේවල්. නමුත් ලංකාවේ මිනිස්සු ප්‍රාඩෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්. ඕගොල්ලෝ ඉස්සෙල්ලා මම කියපු ප්‍රශ්න වලට උත්තර දැනගන්න ආස නම් ප්‍රාඩෝ එකේ කිලෝග්‍රෑම් 2500ක් දක්වා බර බ්‍රේක් තියෙන ට්‍රේල් එකක් ඇදගෙන යන්න පුළුවන්. රූෆ් රැක් එක උඩ කිලෝ 100ක් දක්වා බරක් පටව ගන්න පුළුවන්. නමුත් මේ වගේ දේවල් ලංකාවේ පාරිභෝගිකයට එතරම් වැදගත් නැහැ. ලංකාවේ බහුතරයක් දෙනා ප්‍රාඩෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සමාජ තත්ත්වය සමාජයේ පිළිගැනීමත් දියුණු කරගන්න. ඒ වගේම ප්‍රාඩෝ එකක් තමන් කොච්චර ආර්ථික වශයෙන් පෝසත්ද කියලා තමන් එක ගනුදෙනු කරන අනික් අයට පෙන්වන්න ඉතා හොඳ ව්‍යාපාරික මෙහෙයුමක්. ලංකාවේ සමාජය තුළ ප්‍රාඩෝ කියන බ්‍රෑන්ඩ් එක ගොඩනැගෙන්නේ දේශපාලකයන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් මුල් කරගෙන. ඔබට ලක්ෂරි BMW බෙන්ස් කාර් එකක් තියෙනවා නම් ඔබ සල්ලිකාරයෙක් කියලා සමාජය පිළිගන්නවා. නමුත් ඔබට ප්‍රාඩෝ එකක් තියෙනවා නම් ඔබට සල්ලි වගේම බලයක් තියෙනවා කියලා ලංකාවේ සමාජය පිළිගැනීම ඇති වෙනවා. ඒ නිසා රියානතුරකදී කෝලාහලකදී වගේ තැනකදී ඔබට විරුද්ධයි ඔබත් එක්ක ආරවුලක් ඇති කරගන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතනවා. මගතොටදී අපිට හමුවන සමහර රජයේ සේවකයන්ගෙනුත් කිසිම වාහනයකට නැති විශේෂ සැලකිල්ලක් ප්‍රාඩෝ එකට ලැබෙනවා. දැන් මේ දේවල් එක ඕගොල්ලෝ අහන්න පුළුවන් එතකොට ලෑන්ඩ් ක්‍රූසර් V8 එකට ප්‍රාඩෝ එකට වඩා සමාජ පිළිගැනීමක් නැද්ද කියලා. දෙකේ වෙනස දන්න තරමට වාහන ගන්න දන්න අය ඉන්න තැනක අනිවාර්යෙන් පිළිගැනීමක් තියෙනවා. නමුත් සාමාන්‍ය ජනතාව ඉන්න සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනා V8 එකට කියන්නේ ප්‍රාඩෝ කියලාම තමයි. සමහරු මොන්ටේරෝ ස්පෝර්ට් වලට කියන්නේ ප්‍රාඩෝ කියලා. ප්‍රාඩෝ කියන බ්‍රෑන්ඩ් එක ලංකාව තුළ එතරම්ම මුල් බැසගෙන තියෙනවා. හැබැයි මේ සමාජ පිළිගැනීමේ යම් අවාසිදායක පැත්තකුත් තියෙනවා. ප්‍රාඩෝ පාවිච්චි කරන දේශපාලකයන්, ව්‍යාපාරිකයන් ආදී බොහෝ දෙනාගේ අතීතය සහ සාර්ථකත්වයේ කතාව ඊතරම්ම සුන්දර නැහැ. ඒ නිසා ඔබත් ප්‍රාඩෝ එකක් පාවිච්චි කරනවා නම් ඔබත් සාර්ථකුනේ කිසියම් හෝ අකටයුත්තක් හොරකමක් සමාජ අසාධාරණයක් සිද්ධ කළා කියලා සමාජයේ යම් පිරිසක් හිතන්න පුළුවන්. කොහොම නමුත් ඔබ හරි දේ කරනවා නම් අනිත් අය හිතන දේ ගැන ඔබ කලබල විය යුතු නැහැ. අපි ප්‍රාඩෝ එක ගැන බොහෝ දේවල් කතා කරා. තාක්ෂණික පැත්ත වගේම ප්‍රාඩෝ එකක් පාවිච්චි කරන කෙනෙකුට ඇති සමාජ පිළිගැනීම, ඒ වගේම ඔහු ගැන සමාජයේ දරන ආකල්ප ගැනත් අපි කතා කළා.
ඒකම එලිකරියගේ ප්‍රාඩෝ 120 එපිසෝඩ් ත්‍රෙඩ් එකේ පෝස් කරපු වගේම ප්‍රශ්න අහපු හැමෝටමත් බොහොම ස්තුතියි. අපේ elikri.com එකේ ඔටෝමොබයිල් ෆෝරම් එකට එන්න. ඕගලන්ටත් auto.elikri.com කියන ලින්ක් එක හරහා කෙලින්ම ඔටෝමොබයිල් ෆෝරම් එකට එන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන වාහනය ගැන අපි ඒක සඳහන් කරනවා. එතකොට ඒ වාහනය ගැනත් ඕගලන්ට තියෙන වෙනත් වාහන මෝටර්සයිකල් ආදිය ගැනත් තියෙන ප්‍රශ්න එතන සාකච්ඡා කරන්න පුළුවන්. මේ ප්‍රාඩෝ එපිසෝඩ් එක වෙනුවෙන්ම හැදුණු ඩෑන්ජේ ක්‍රැබ් ගානින් දායක වන සඳරු සමරනායක ප්‍රොඩියුස් කරපු අලුත් සින්දුවේ වීඩියෝ එකත් ඕගලන්ට තවත් සුළු මොහොතකින් බලන්න පුළුවන්. මේ වීඩියෝ එකට රංගනයෙන් දායක වන ඉන්දික වික්‍රමරත්න, ඒකේ අපේ ස්කිඩ් ඩිජිටල්, DJ ශමිත්, හස්ෆාන්, සම්පත් සහ බංචවත් අපි ආදරයෙන් මතක් කරනවා. අපි එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් තවත් වාහනයකින් මුණ ගැහෙමු. එහෙනම් තවත් දවසක හමු වෙන අදහසින් ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්. Got $1 million on my hand, driving all the Prados, drinking all the brands, riding all the chicks, pay for all the ladies. Dollar bills keep falling, dollar bills falling down, dollar bills falling. I got $1 million on my hand, driving all the Prados, drinking all the brands, riding all the chicks, pay for all the ladies. Dollar bills keep falling, dollar bills falling down, dollar bills falling down. Windows down, speakers on, I'm in the club now. Pocket fully loaded, got a couple bottles. All about VIP and get a champagne shower. My night ain't a nightmare, cause I'm like Bill Gates. I'm already rich, blue stone on my finger, Rolex on my left hand. Shorty, I'm a money, just don't be my sexy honeybee. Meet me at the club, girl, but I ain't into making love. We came back to my hotel room, she says I'm the best, and she love my lollipop. I love the way you shake it in the jeans. Oh, I got dollars on my hand, that's all I need. I got dollars on my hand, that's all I need. All about money, all about money, all about money, all about money. I got $1 million on my hand, driving all the Prados, drinking all the brands, riding all the chicks, pay for all the ladies. Dollar bills keep falling, dollar bills falling down, dollar bills falling. I got $1 million on my hand, driving all the Prados, drinking all the brands, riding all the chicks, pay for all the ladies. Dollar bills keep falling, dollar bills falling down, dollar bills falling down. ඇත්තම කියන්න මම සල්ලි හම්බ කරලා නැහැ. මම සල්ලි හම්බ කරලා දිනවා. නෑනේ. මට දෙන පඩිය විතරයි. පඩිය කිදී කියලා ඔබතුමාලා දන්නවනේ. මම හම්බ කරලා දෙන්නේ මිනිස්සු.